ගණිතත් වල දෙවෙනි වීඩියෝ එක හැටියට අපි වර්ගමූලය සාකච්ඡා කරනවා. වර්ගමූලය බොහොම කෙටි පාඩම්. හැබැයි අපේ ඔළුවේ නැති වුනහම සෑහෙන වෙලාවක් යනවා විභාගෙ දෙපිට මේ දේවල් කරගන්න. මොකද වර්ගමූලය හැමතැනටම අවශ්‍යම දෙයක්. එතකොට අපි මේ වීඩියෝ එකෙන් සාකච්ඡා කරනවා වර්ගමූලය සම්බන්ධව. හරි. එතකොට වර්ගමූලය පටන් ගන්නකොටම අපි මුලින්ම දැනගන්න ඕන තව දෙයක් තමයි පූර්ණ වර්ග සංඛ්‍යාව. ඒක ගැන අයිඩියා එකක් නැතුව අපිට වර්ගමූලය ගැන කතා කරන්න බෑ. බලමු පූර්ණ වර්ග සංඛ්‍යා කියන්නේ මොනවද කියලා. පූර්ණ වර්ග සංඛ්‍යා ගත්තට පස්සේ එකම සංඛ්‍යාවක් යම්කිසි සංඛ්‍යාවක් එම සංඛ්‍යාවෙන්ම ගුණ කිරීමෙන් ලැබෙන සංඛ්‍යාවට අපි කියනවා පූර්ණ වර්ග සංඛ්‍යාවක් කියලා. ඒකට අපි ගත්තොත් එහෙම සංඛ්‍යාවක් 5. මේ 5 කියන සංඛ්‍යාව නැවතත් 5න් ගුණ කරාම ලැබෙනවා 25. මෙන්න මේ 25ට අපි කියනවා පූර්ණ වර්ග සංඛ්‍යාවක් කියලා. පූර්ණ වර්ග සංඛ්‍යාවක් කියලා. හරි. එතකොට තව අපිට ගන්න පුළුවන් 3 වැඩි කිරීම 3. ඒකින් ලැබෙන්නේ 9යි. ඒකත් පූර්ණ වර්ග සංඛ්‍යාවක්. ඒ වගේ අපිට පූර්ණ වර්ග සංඛ්‍යාවක් ගන්න පුළුවන්. මේ පූර්ණ වර්ග සංඛ්‍යාව තමයි අපි දැනගන්න ඕනේ. හරි. එතකොට වර්ගමූලය. වර්ගමූලය කියලා කියන්නේ නැත්නම් වර්ගයේහි. දැන් මේ වර්ග කරන්නේ සංඛ්‍යා පූර්ණ වර්ග සංඛ්‍යා ගත්තේ වර්ග කරලානේ. වර්ගමූලය anu වර්ගයේහි ප්‍රතිවිරුද්ධ පැත්තයි. වර්ගය කියලා කියනවනේ. වර්ගය. ඒ වර්ගයේහි ප්‍රතිවිරුද්ධ අදහස. විරුද්ධ අදහස. හරි. පූර්ණ වර්ග සංඛ්‍යාවක් කියලා කියන එක අපි හඳුනගත්තා. ඊට පස්සේ පූර්ණ වර්ග සංඛ්‍යා කියලා අපි සංඛ්‍යාව වර්ග කරලා එකම සංඛ්‍යාවක් නැත ගුණ කිරීමෙන්. ඊට පස්සේ වර්ගමූලය කියලා කියන්නේ වර්ගයේහි ප්‍රතිවිරුද්ධ දිශාව. හරි. අපි හිතමු. දැන් අපි පහේ වර්ගය. හරි. පහේ වර්ගය 25යි. හරි. එතකොට 25යි ප්‍රතිවිරුද්ධ දිශාව. නැත්නම් 25යි වර්ගමූලය 25යි වර්ගමූලය 5 වෙනවා. එතකොට 49 වර්ගමූලය 7 වෙනවා. 100 වර්ගමූලය 10 වෙනවා. මේ වගේ පූර්ණ වර්ග සංඛ්‍යාවක වර්ගමූලය පූර්ණාගයක් වෙනවා. පූර්ණ වර්ග සංඛ්‍යාවක වර්ගමූලය පූර්ණාගයක් වෙනවා. හොඳට ඔළුවේ තියාගන්න පූර්ණ වර්ග සංඛ්‍යාවක වර්ගමූලය පූර්ණ සංඛ්‍යාවක් වේ. පූර්ණ සංඛ්‍යාවක් වේ. තේරුම් ගන්න. පූර්ණ වර්ග සංඛ්‍යාවක වර්ගමූලය ගත්තාම පූර්ණ සංඛ්‍යාවක් වෙනවා. ඒකයි අපි ඒකට පූර්ණ වර්ග සංඛ්‍යා කියලා කියන්නේ. හරි. දැන් අපිට පුළුවන් අපි යනවා දැන් මේ පූර්ණ වර්ග සංඛ්‍යාවල. එහෙම නැති වේ වර්ගමූලය හොයන්න අපිට ක්‍රම දෙකක් තියෙනවා. වර්ගමූලය හොයන්න අපිට ක්‍රම දෙකක් තියෙනවා. වර්ගමූලයට ක්‍රම දෙකයි. වර්ගමූලය සෙවීම ඒ යටතේ ක්‍රම දෙකක් තියෙනවා. පළවෙනි එක සන්නිකර්ෂණය. දෙවෙනි එක බෙදීමේ ක්‍රමය. හරි. ඒතර වර්ගමූලය හොයන්න ක්‍රම දෙකයි සන්නිකර්ෂණයයි බෙදීමේ ක්‍රමය. හරි. අපි මුලින්ම සන්නිකර්ෂණයෙන් හදලා බලමු. හරි. සන්නිකර්ෂණය ගත්තට පස්සේ මම මූල 17 වර්ගමූලය හොයන්න කියනවා. මූල 17 වර්ගමූලය.
සන්නිකර්ෂණය ගන්නකොට මුලින්ම මේට අඩු සහ වැඩි මේ 17ට අඩු පූර්ණ වර්ග සංඛ්‍යාවත් ඒ කියන්නේ අපිට ළඟම තියෙන 16 එයත් අනිත් එක්කෙනා 25ත් ලබා ගන්නවා. දෙපැත්තේ ලියා ගන්න ඕනේ. එතකොට මෙතන 16ත් 17ත් අතර වෙනස තියෙනවා එකක්. මෙතන 17ත් 25ත් අතර තියෙනවා 8ක වෙනසක්. හරි. දැන් අපිට මේක බලපුවම පේනවා 16 කියලා කියන්නේ වර්ගමූලය 4යි මෙයා 5යි. ඒ කියන්නේ අපිට මේක පේනවා 17 වර්ගමූලය 4යි දශම ගානක්. හරි. අපි හරියටම හිතනවා මේකේ මැද්දෙම තමයි 4.5 තියෙන්නේ. හරි. එතකොට මේ 4.5 මැද්දේ තියෙන්නේ. හරි. දැන් මෙතන මේ පැත්තට බැලුවහම පොඩි ටිකක්. මේකේ තියෙන 1යි මේ පැත්තට. මේ පැත්ත 8යි. ඒ කියන්නේ මේක එන්න ඕනේ මේ 4.5 කියන එක මැද්දේ තියෙන අගේ තව මෙහෙට එන්න ඕනේ. ආවම අපිට දැන් ගොඩක්ම මෙහෙට වැඩිය මෙහෙ 8 ගුණයක් තියෙනවා මෙහෙ 1 ගුණයක්. ඒකින්ද අපිට මේක ගන්න පුළුවන්. එක්ක අපිට මෙතන පිළිතුර 4.1 වෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් 4.2 වෙන්නත් පුළුවන්. අපි ඒක තියෙන මේ ગેප් එකෙන් තමයි ඒක තීරණය කරගන්නේ. මෙතන පොඩි ગેප් එකක් සමානව දෙකට දෙපැත්තට 4 වගේ තිබ්බනම් 4.5. මේ පැත්තට වැඩි වුණා නම් මෙහි 8ක් කියලා මෙහි වුණා නම් මෙහි පැත්තට යනවා ටික ටික. දැන් මේක මේ දිශාවේ මෙහිට ආවා. මේ 4.5 මේ දෙකන 4.5ට වඩා අඩුයි. මේ දෙකෙන් එකක් වෙන්න පුළුවන්. හරි. මේක දැන් අපි කන්ෆර්ම් කරගන්නේ 4.1 වැඩි කරනවා 4.1. හරි. 4.1 වැඩි කරනවා 4.1. හරි. අපිට ඒක වැඩි ගන්න පුළුවන් දශම නැතුව වැඩි කරලා ගන්න පුළුවන්. ගත්තට පස්සේ එනවා 16.81 කියලා. 16.81 කියලා එනවා. හරි. 17 වැඩි අඩුයි. එන 4.2 බලනවා දැන්. 4.2 4.2 වැඩි කරාම අපිට එනවා 17.64. 17.64. හරි. දැන් මොකද අපි කරන්නේ? දැන් අපිට පේනවා අපිට 17 තමයි ඕනේ. හරි. මේ පැත්තෙන් තියෙනවා 17.64. බලන්න මේ දෙක කොයිකද වැඩි ගැලපෙන්නේ කියලා. මේ පැත්තේ තියෙනවා 16.81. හරි. මෙතන ગેප් එක ගත්තාම අපිට අඩු කරලා ගන්න පුළුවන් 17.64න් 17ක් අඩු කරාම අපිට ගන්න පුළුවන් 0.64යි. එහෙනම් මෙතන තියෙනවා ગેප් එක 0.64යි. මේ පැත්තට මේකෙදි වෙන්නේ 17න් අඩු කරන්න වෙනවා 16.81. හොඳට තේරුම් ගන්න. මෙහෙම පටලව ගත්තොත් කොම් වර්ධිනවා. හරි. එතකොට මෙතන මේ අරන් ගියා ගිහිල්ලා මෙතන 9යි. මෙතන 1යි. එතකොට අපිට එනවා 0.19යි. දැන් බලන්න ગેප් දෙක. මේ ગેප් දෙකෙන් විශාල ગેප් එක කොයිකද? මෙයා විශාලයිනේ. ඉතින් මෙයා අපිට හරියන්නේ නැහැ. අපිට හරියන්නේ මෙයා. එහෙනම් මේ අගේ ආවේ කීයෙන්ද? 4.1. මේ ආවේ 4.2. එහෙනම් අපේ පිළිතුර තමයි 17 වර්ගමූලයේ පළමු සන්නිකර්ෂණයට ගත්තාම 4.1 තමයි නිවැරදිම අගේ. මම දැක්ක විභාග ගණන් කීපයකම සන්නිකර්ෂණයේදී මේ වගේ පොඩි ගණන් කීපයක් තිබුණා. ගණන් දෙකක් හෝ තිබුණා එක තැන් ගණන් පේපර්ස් කීපයක සන්නිකර්ෂණ හොඳට ඔළුවේ තියාගන්න. සන්නිකර්ෂණය කියන්නේ ඕකයි. පළමු දශම ස්ථානයේ සන්නිකර්ෂණය කරනවා. පළමු සන්නිකර්ෂණය ලබා ගන්නවා. හරි. අපි යනවා දෙවෙනි එකට. මේක බෙදීමේ ක්‍රමය. හරි. බෙදීමේ ක්‍රමය. මේක තමයි ගොඩක් වෙලාවට අපේ ඔළුවේ තියාගන්න ඕන විශේෂයෙන්ම ටිකක් පහසුයි කියලා මම හිතන්නේ. හරි. බෙදීමේ ක්‍රමය. එතකොට බෙදීමේ ක්‍රමය ගත්තට පස්සේ මම ගන්න උදාහරණ කීපයක් බෙදීමේ ක්‍රමයට එකම යාන්ත්‍රික ක්‍රමයක් තියෙන්නේ ඒකේ. හරි. මෙන්න මේ 1764 මට වර්ගමූලය හොයන්න කියනවා. 1764 වර්ගමූලය හොයන්න කියලා කියනවා. හරි. අපි හොයමු. මේකේ බෙදීමේ ක්‍රමය තමයි පාවිච්චි කරන්න හදන්නේ. එකම ක්‍රමයක් තියෙනවා. හරි. එතකොට දශම තිත තියෙන තැන මුලින්ම මාක් කරගන්න. දශම තිත මාක් කරගන්නවා. කරගෙන මේ පැත්තට ඒ කියන්නේ අපේ දකුණු අත වම් අත දිශාවට මේ පැත්තට සංඛ්‍යා දෙකෙන් දෙක වෙන් කරනවා. මෙහෙන් වෙන් කරන්න පටන් ගත්තා වෙන් කරාම මෙහෙන් ඒ වගේම අනිත් පැත්තට දශම පැත්තට තිබ්බනම් ඊටත් වෙන් කරගෙන යනවා.
හරි. දැන් මම වෙන් කරාම මෙතන අගට ඉතුරු වෙනවා සංඛ්‍යාව 17. එතකොට අපි බලනවා මේ සංඛ්‍යාවට පළවෙනි එකට තියෙන ළඟම තියෙන පූර්ණ වර්ග සංඛ්‍යාව කීයද? 17 ළඟම තියෙන්නේ 16. එතකොට අපිට පුළුවන් ගන්න 4 වරක් 4 කියලා. 4 වරක් 4. 4 වරක් 4 16යි. ඉතුරුයි එකක්. හරි. දැන් මොකද කරන්නේ? අපි දැන් දෙකෙන් දෙක තමයි පහළට ගන්නෙ. ගෙනහම මෙතන එනවා 64 164. හොඳට ඔලුවට ගන්න ඕනේ දැන් තමයි දැන් කාරණය. දැන් මෙතනට ඊළඟට මෙන්න මෙතෙන්ට අපි සංඛ්‍යාවක් ගන්න ඕනේ. මේක ඉදිරියට. එතකොට එතෙන්ට ගන්න සංඛ්‍යාව ගන්න මේ උඩ තියෙන සංඛ්‍යාව නැත්නම් උඩ උත්තරේට දැන්ට ඇවිල්ලා තියෙන සංඛ්‍යාවල දෙගුණය. එතන 4 දෙගුණය කියලා කියන්නේ මෙතෙන්ට අපි කියනවා 8 එහෙනම්. ඊට පස්සේ මතක තියාගන්න මෙන්න මෙතනටයි මෙන්න මේ දෙක උඩටයි එකම සංඛ්‍යාවක් පැමිණෙන ලෙස ගුණ කරන්න ඕනේ. ඒ කියන්නේ මෙතෙන්ට ගණන් එනවා කියන්නේ 80 ගණන්. අපි බලනවා එතකොට අපි ගුණ කර කර බලමු. 81 වැඩි කිරීම 81. එතකොට 81යි. sorry 81 එකක් sorry. කොහොමද? මොකද එකම සංඛ්‍යාව වෙන්න ඕනේ 81 ඒවා 81ක්. 81 ඒවා එකක්. ඒ කියන්නේ 81යි. හරි මේ එකම සංඛ්‍යාව වෙන්න එපා. මදි. 82 ඒවා දෙකක්. දෙකේ ඒවා දෙකක්. 82 දෙකක්. අන්න එනවා අපිට 164යි කිය. හරි. එහෙනම් අපිට උමනා උත්තරේ මේ ළඟම ඇවිල්ලා. ඒකම ඇවිල්ලා. ඒ කියන්නේ 82 ඒවා දෙකක්. 82 ඒවා දෙකක් කියන්නේ 164යි. දැන් මොකද කරාම අඩු කරාම බිඳුවයි. ඒ කියන්නේ මේම හරියටම බෙදිලා ඉවරනවා කියන්නේ මේක පූර්ණ වර්ග සංඛ්‍යාවක්. එතකොට එහෙනම් අපිට කෙලින්ම ගන්න පුළුවන් 1764 වර්ගමූලය පූර්ණ වර්ග සංඛ්‍යාවක් නිසා පූර්ණාගයක් කියනවා. 42. ඔන්න බෙදීමේ ක්‍රමයෙන් අපි පූර්ණ වර්ග සංඛ්‍යාවක් සහිත සංඛ්‍යාවක වර්ගමූලය ගත්තා. වර්ගමූලය 42යි. හරි. දැන් අපි යනවා දශම තියෙන සංඛ්‍යාවක් කරන්න. හරි. එතකොට අපිට පුළුවන් ගන්න මම ගන්නවා අපිට දෙනවා ගානක් හැටියට 2737. හරි 2737 මෙයාගේ වර්ගමූලය ගන්නලු දශම ස්ථාන දෙකකට. දශම ස්ථාන දෙකකට ගන්න. හරි. අපි බලමු කොහොමද දශම ස්ථාන දෙකකට ගන්න කියලා. හරි. එතකොට අපි බෙදීමේ ක්‍රමය පාවිච්චි කරනවා. දශම ස්ථාන දෙකකට අපි පාවිච්චි කරනවා. හරි. මම ඒතකොට ගන්නවා අර වගේම 27යි 37. 27යි 37 ගන්න. එතකොට ගත්තට පස්සේ දශම තිත දීප්පා. අපිට දශම ස්ථාන දෙකක් ඕන නම් තව මේ පැත්තට යන්න ඕනේ. එහෙනම් මම දශම ස්ථාන එකක් ඕන නම් බිඳු දෙකක් දාන්න ඕනේ. දැන් තව දෙකක් දාන්න ඕනේ. දශම ස්ථාන දෙකක් ඕනේ මට. ඒ වගේම දැන් මෙහෙටත් මම ඉස්සරහට වෙන් කරනවා. මෙතන ඉතුරු වෙන්නේ 27. ඒතර පළමු සංඛ්‍යාව ගන්නකොට අපි ගන්න කෙලින්ම මෙයාගේ පූර්ණ වර්ග සංඛ්‍යාව ආසන්නම. ඒතකොට මට ගන්න පුළුවන් 25. 25 කියන්නේ 5 වරක් 5යි. එතකොට ඉතුරු වෙනවා දෙකක්. දැන් මොකද ගන්න අපි ඊළඟ එකට යන්නේ හින්දා මෙයාව ගේනවා මේ සංඛ්‍යා දෙකම 237. හරි. දැන් අපි 237 ගන්නකොට දැන් උඩ තියෙන සංඛ්‍යාව මම කිව්වා දෙගුණේ ගන්න ඕනේ. දැන්ට මෙතන තියෙන්නේ මෙයා මට සිද්ධ වෙනවා එහෙනම් එයාව දෙකෙන් ගුණ කරලා මෙතෙන්ට ගෙනලා දාගන්න. හරි. ඒතර 5 වරක් 2 මෙතෙන්ට 10ක් වෙනවා. මෙන්න මෙතනටයි දැන් මෙන්න මේක උඩටයි එකම සංඛ්‍යාවක් පැමිණිය යුතුයි. එකම සංඛ්‍යාවක් පැමිණෙන්න ඕනේ. හරි. දැන් මට ගන්න පුළුවන් එහෙනම් මුලින්ම දැන් මෙතන 10 දානවා කියන්නේ 100 ගණන් එන්නේ. හරි. මට බලන්න පුළුවන් 101 ඒවා කීයක් තියෙනවද? මම බලනවා 101 වැඩි කිරීම 1. 101යි. තව ගොඩක් පුළුවන්. 230 ගණක් තියෙනවා. 102 ඒවා දෙකක්.
එතකොට අපිට ගන්න පුළුවන් 102ව දෙකක් කියලා කියන්නේ 204යි. 204 නම් හරි. අපිට 100 එතකොට 102ව දෙකක්. එකම අගේ උඩ යටයි දෙකට ප්‍රමිනිය යුතුයි. ඒ කියන්නේ එතකොට එනවා 204යි. දැන් අපි අඩු කරලා දානවා 3යි 3යි 33ක් කියලා අපිට එනවා. හරි. දැන් අපි දශම ඉවරයි. දැන් දශම ස්ථානෙ එහා පැත්තකදී මෙතන එහෙම තියලා තමයි මේ දෙන්නව පහළට ගන්න ඕනේ. මම එතකොට ගන්නවා 3300. හරි. නැවත දැන් අපි උඩට ගියාම උඩ දැන් තියෙනවා සංඛ්‍යා දෙකක්. 52. මේ දෙකම වැඩි කරලා තමයි මේක ඉස්සරහට අපි ගේන්න ඕනේ. 52 දෙකෙන් වැඩි කරාම අපිට එනවා 104යි කියලා. එතකොට මෙතන ඉස්සරහටයි මෙතන උඩටයි එකම සංඛ්‍යාවක් පැමිණීම. මෙතෙන් දානවා 1040 ගණන්. හරි. එතකොට 1000 ගණන් කියන්නේ සාමාන්‍යයෙන් 3300 1000 ගණන් 3ක් විතර තියෙනවා. එහෙනම් අපිට ගන්න පුළුවන් 1040 තුනේ ඒවා තුනක් දෙකම එකම සංඛ්‍යාව වෙන්න එපා. හරි 1043 ඒවා තුනක් අපිට ගන්න පුළුවන්. මොකද 3300 ගණනක් ඇවිල්ලා තියෙන්නේ. වැඩි කරාට පස්සේ මට එනවා 3129යි කියලා. අන්න හරි. එතකොට අපිට ඒක හරියනවා. එතකොට මෙතන 1043 ඒවා තුනක්. 3129යි. දැන් මම අඩු කරනවා එතනින්. අඩු කරාට පස්සේ මට එනවා 1යි. මෙතනින් ගත්ත 7යි 171ක් ඉතුරුයි. තව දශම ස්ථානයක් ඕනේ. දැන් මොකද කරන්නේ? අපහු මේ බිඳුව ගත්ත එනම් පහළට ගේනවා. මේ දශම ස්ථාන ගන්නට මේව පහළට ගන්න ඕනේ. දැන් 17100 ලොකු ගාණක්. හරි 17100 ගන්නකොට 17100 ගන්නකොට අපිට දැන් මෙතන ගන්න වෙනවා. දැන් උඩ තියෙන සංඛ්‍යා 3ක්. එන්න සංඛ්‍යා ගාන වැඩි වෙනවා. දැන් මේ තියෙන්නේ 523. දශම ගැන හිතන්නේ නැහැ එතනදී. එයාව ගුණ කරගෙන ඇවිල්ලා තමයි මෙතනින් දාන්නේ. එයාව දෙකෙන් වැඩි කරනවා. 523 ඒවා තුනක් කියන්නේ 1046යි. හරි. මම දානවා 1046ක් මෙතෙන්ට. එහෙනම් මෙතෙන්ට එක සංඛ්‍යාවක් එන්නේ. මෙතෙන්ටත් ඒ සංඛ්‍යාවම දැමිය යුතුයි. 1046 කියන්නේ මෙතන 10000 ගාණක් කියන්නේ 17000 නේ. ඒ කියන්නේ අපිට එකයි ගන්න පුළුවන්. 10461 ඒවා එකයි. 10461 ඒවා එකයි. ඒ කියන්නේ අපිට ගන්න වෙන්නේ 10461යි. හරි. දැන් මොකද මම කරන්නේ? මම දැන් අඩු කරනවා. අඩු කරාම මෙතන එනවා 9යි 3යි 6යි 6639ක් මට එනවා. හරි අපිට තව දශම ස්ථාන නම් තව බිංදු දෙකක් දාලා පහළට අරගෙන ඉවරලා තව දුරට යන්න පුළුවන්. මොකද බෙදීලා ඉවර නැහැ මේක. දැන් අපි දශම ස්ථාන දෙකකට ඇති නිසා අපි කරන්නේ මොකද්ද? මේක ඇත්තටම මේ එතකොට අපිට පුළුවන් 2737 වර්ගමූලය 52.31 කියලා ගන්න පුළුවන්. 52.31 කියලා ගන්න පුළුවන්. මොකද හේතුව අපි දශම ස්ථාන දෙකකට ඉල්ලුවේ. හැබැයි දෙකකට ඉල්ලුවොත් හරිම ක්‍රමේ නම් තුනක් අරගෙන දෙවෙනි එකට මේවා කරන එක. හැබැයි අපි එච්චරම මේ යන්න ඕනේ නැහැ. මොකද හේතුව අපිට බොහොම සීමිත කාලයක් තියෙන වර්ගමූල ගණන් වලදී මේ වගේ පොඩි පොඩි ගණන් එනේ වැඩි. එතකොට මේකෙදි මතක තියාගන්න තව දශම ස්ථානයක් ඕන නම් තව එකක් ගන්න. හරිම ක්‍රමේ තමයි දශම ස්ථාන දෙකකට ඉල්ලුවොත් තුනක අරගෙන ආසන්න වටේලා දෙකට ගන්න එක. දෙකක් ගත්තත් දෙකේ ලොකු වැරද්දක් නැහැ. හරි. එතකොට බෙදීමේ ක්‍රමය මේකයි මතක තියාගන්න මෙච්චරයි. මෙන්න මේ රටාව ඔළුවේ තියාගන්න. නැවත නැවත ප්‍රැක්ටිස් කරලා ගණන් ටිකක් හදන්න. හැදුවට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ වගේ බොහොම පහසු ගණන් ටිකක් හදන්න. හරි. දැන් එතකොට මම ඔයගොල්ලන්ට දෙනවා ගණන් කීපයක්. ඔයගොල්ලෝ මේව හදලා මගේ කමෙන්ට්ස් වලට මට මේක හදලා දාන්න. මම බලාපොරොත්තු වෙන්නේ ඒකයි. හරි. එතකොට මම ගන්නවා මුලින්ම මෙන්න මේකේ අංක 1. මම ඔක්කොම බෙදීමේ ක්‍රමයෙන් දෙන්න තමයි බලාපොරොත්තුව තියෙන්නේ. 3.42 වර්ගමූලය හොයන්න. 3.42 වර්ගමූලය දශම ස්ථාන දෙකකට. දශම ස්ථාන දෙකකට. අංක 2. 200 වර්ගමූලය දශම ස්ථාන දෙකකට. අංක 3
58 වර්ගමූලය සන්නිකර්ෂණයෙන් සොයන්න. සන්නිකර්ෂණයෙන් දශම ස්ථාන එකකට අංක 4 0.03.215 වර්ගමූලය දශම ස්ථාන 3කට. දශම ස්ථාන 3කට සොයන්න. එන්න 4කට අරගෙන 3කට වැටෙව්වත් හරි. හරි. එතකොට මේ ටික හදලා ඔයගොල්ලෝ මගේ කමෙන්ට්ස් වලට දාන්න. එතකොට මම නැවත වීඩියෝ එකදී ඔයගොල්ලන්ට මේක පැහැදිලි කිරීමක් කරලා දෙන්න මට පුළුවන් වෙනවා.